Human Stories with ආදිල් සුරාජ් අද එකතු වෙන්නේ විශේෂ කතා බහක් එක්ක. ඒ තමයි සමාජයේ වැඩිපුර කතා බහට ලක් වෙන මාතෘකා කිහිපයක්. ડિප්‍රෙෂන්, ඒ වගේම රිලේෂන්ෂිප්, ඒ වගේම තීදිවි හානි කර ගැනීම සම්බන්ධව අද අපි කතා කරනවා අපේ channel එක හරහා. අද අපිත් එක්ක එකතු වෙනවා වෛද්‍ය දයානාත් රණතුංග, ලිංගික අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරියෙක්, ඒ වගේම මිනිස්සුන්ගේ හැඟීම් පිළිබඳ හොඳ අතිකයෙක් අපිත් එක්ක අද එකතු වෙනවා. අපි ડોක්ටර්ත් එක්ක කතා කරලා බලමු අද අපේ සාකච්ඡාව ඉස්සරහට කරගෙන යන්න. ආයුබෝවන් ડોක්ටර්. ආයුබෝවන්. මම මේ සාකච්ඡාවට මුල පුරන්නේ අද සමාජයේ තියෙන වැදගත් මාතෘකාවක් එක්ක. ඒ තමයි අපි නිතරම දකිනවා සමාජ මාධ්‍යවල නිතරම දකිනවා සීදිවි හානි කර ගැනීම. ඒ වගේම ડિප්‍රෙෂන් තත්ත්වයන්. එතකොට ඇයි මේ වගේ දේවල් වෙන්නේ? ඇයි බහුලව දැන් අපිට මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න වෙලා තියෙන්නේ? අපි බහුලව මේ වගේ දේවල් දකින්නේ ඇයි කියලා අපි පොඩ්ඩක් කතා කරමු ડોક્ટર දයානාත් එක්ක. ඉතින් ડોક્ટર අපිට මූලික වශයෙන් මම කැමතියි කතා කරන්න ඇයි මේ තරුණ ප්‍රජාව මේ ડિප්‍රෙෂන් තත්ත්වයන් වලට යන. දැන් ડિප්‍රෙෂන් ගත්තොත් අර නිකන් එක ෆැෂන් එකක් වගේ හැමෝටම ડિප්‍රෙෂන් කියන තත්ත්වයෙන් හැමෝම පීඩා විඳින පිරිසක් ඉන්නවා. ඇයි මේ තරුණ ප්‍රජාව මේ වගේ තැනකට ගිහිල්ලා තියෙන්නේ? ආදිල් මම හිතන්නේ මේක මූලික වශයෙන් තරුණ ප්‍රජාව විතරක් නෙවෙයි වැඩි හිටි අපිට. මේක මහා භාග්‍යයෙන් සම්පන්න කාලයක තමයි ජීවත් වෙන්නේ. පාරවල් යනකොට මේ තත්ත්වය හොඳට තේරෙනවා මිනිස්සුන්ට තියෙන ජීවත් වීම අසීරුව. කොවිඩ් විරසන නිසා මිනිස්සුන්ගේ රැකියාව අහිමි වී එතනින් හට ගියන් පස්සේ වෙනත් ආර්ථික හේතුන් නිසා සමාජය තුළ ඇති වෙලා තියෙන පෙරලීම්, පෙට්‍රල් පෝලිං, ගෑස් නැතිකම, ඩීසල් නැතිකම, විදුලි කප්පාදු මේ ඔක්කොම ගත්තොත් එහෙනම් අවසාන වශයෙන් අපේ ජීවිතවලට මේ මෑත ඉතිහාසයේ නොකරපු විශාල බලපෑමක් ඇති කරලා තියෙන තත්ත්වයක්. ඉතින් ඒතකොට මේ වගේ තත්ත්වයක් ඇතුලේ සාමාන්‍ය පුජ්‍යලයෝ යම් විදිහකට ડિප්‍රෙෂන් වලට අපි කියන මානසික අවපීඩනයට හෝ ඒ ආශ්‍රිත වෙනත් ඒ මානසික වශයෙන් තියෙන මනෝභාවයන්ට එළඹීම සාමාන්‍ය දෙයක් කියලා මට හිතෙනවා. එතකොට ඒ සාමාන්‍යකම අතරේ ඒකේ වැඩිම බලපෑමක් තියෙන්නේ සමාජයේ අපි කියන ප්‍රිවිලේජස් අඩු මිනිස්සුන්ට අපි කියන අන්ඩර් ප්‍රිවිලේජ් කමියුනිටිස් කියලා. ඒ කියලා කියන්නේ වරප්‍රසාද සාමාන්‍ය මිනිස්සු අපි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපි ඔක්කොම එකයි කියලා. හැබැයි එහෙම නෙමෙයි. නේද? ඒතකොට සමහර ජන කොට්ටාස වල හැටියට ඒගොල්ලෝගේ රුචි අරුචිකම් වල හැටියට ඒ තියෙන වරප්‍රසාද සහ ඒ සමාජය තුළ ඒගොල්ලෝ විඳින සපහසුකම් වෙනස් වෙනවා. ඒක තමයි අන්ඩර් ප්‍රිවිලේජ්. එහෙම සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම සමාජය තුළ වරප්‍රසාද අඩු කොටස් මේ කාලේ වැඩිපුර පීඩනයට ලක් වෙන බවක් පෙන්වනවා. ඒක අමුතුවෙන් කියන දෙයක් නැහැ. විශේෂයෙන්ම ප්‍රවෘත්ති දැම්මන් පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති පුවත්පතක් හෝ එක්කෝ සජීවී ප්‍රවෘත්ති විකාශන නරඹනකොට දවසක 3-4 දිනක් සියදිවි හානි කරගන්නවා. ඉතින් අවාසනාවකට මුළු මහත් සමාජයම මේ කෙරෙහි දක්වන්නේ අඩු සංවේදීකමක්. ඒක හේතුව ඒක අපි කියනවා ඒක සයිකොලොජිකල් නොමලයිසේෂන් කියලා. යුද්ධයකදී වුණත් අපි එක්කෙනෙක් දෙන්නේ මරනකොට අපිට හරි ෂොක්. ටික කාලයක් ගිහිලා එනකොට ඒක නොමලයිස් වෙනවා. ඇත්තද? ડિප්‍රෙෂන් වෙලාම වුණාම මිනිස්සු මැරෙනවනේ. කියන තැනට සමාජය තල්ලු වෙනවා. ඉතින් මම හිතලා ඒක අද මුළු මහත් සමාජය ගර්භය පුරාම පේනවා. කේන්තියෙන් විවරුවෙන් කෑ ගහන මිනිස්සු, දුකින් අඬන ගැහැණු නේද? ඉච්ඡා බංගත්වයට පත් වෙච්ච තාරුණ්‍ය මේක හැම තැනකදීම මේක සමාජය තුළ පේනවා. ඒකෙදි වඩා අර පහසුකම් අඩුවෙන් විඳින අන්ඩර් ප්‍රිවිලේජ් වරප්‍රසාද අඩුවෙන් භුක්ති විඳින්න සලසලා තියෙන කණ්ඩායම් වලට මම හිතන්නේ මේක ඉතාම නරක කාලයක් කියලා. ඔව් ડોක්ටර් හොඳ පොයින්ට් එකක් ගැන කතා කරා. මේ වරප්‍රසාද අඩු ප්‍රජාවන් ඉන්නවා ලංකාවේ. එතකොට අපි විශේෂයෙන්ම කතා කරොත් ලංකාවේ ජීවත් වෙනවා විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව. ඒ කියන්නේ සමෘද්ධි ප්‍රජාව වෙන්න පුළුවන්, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වෙන්න පුළුවන්. මේ වගේ ඔවුන්ගේ ලිංගික දිශානතිය වෙනස්, ලිංගික අනන්‍යතාවය වෙනස් පුද්ගලයෝ ජීවත් වෙනවා. එතකොට ඔවුන් මේ ડિප්‍රෙෂන් තත්ත්වයන් වලට මුහුණ පානවා විශාල වශයෙන්. එතකොට අපිට ඔවුන් ගැන මොකද්ද කියන්න පුළුවන්? මූලික වශයෙන් අපි කොහොම කිව්වත් නැවතත් මම ඉන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට දීලා තියෙන වරප්‍රසාද වරදාන වල හැටියට
හැම මිනිස්සෙම මිනිස්සෙක් විදිහට කලකන්නේ කියලා කියනවා. හැබැයි දණ්ඩ සංග්‍රහය මොකද්ද කියන්නේ? 365 365 ඒ වගන්ති වලින් කියනවා නේද? සම්මරිසි ප්‍රජාව ඒ විදිහේ සම්බන්ධකමක් තියෙන කෙනෙකුට ඒවා නීතිමය වශයෙන් තියෙන ප්‍රිවිලේජස් අඩු කරලා තියෙනවා. මම කියන්නේ මේ කොන්ෆ්ලික්ට් එක දිගටම එනවා. මේ කියන ගැටුම. අපේ ව්‍යවස්ථාව එකක් කියනවා, දණ්ඩ සංග්‍රහය තව එකක් කියනවා. හැබැයි තාමත් අපි එල්ලීගෙන ඉන්නේ 1840 ගණන් වල සුද්ධ දාපු නීතිවල. ඒවා එංගලන්තේ විතරක් නෙවෙයි හැම රටකම මේ වෙලාවේ එළියට දාන ඉන්න අතරේ අපි මේ වගේ කතන්දරයක එල්ලලා ඉන්නවා. එතකොට මම හිතනවා දැන් මේ වගේ ක්‍රයිසිස් සිටුේෂන් එකකදී ඇත්ත මේ ක්‍රයිසිස් එක ගැන බොරු කියන්න ඕනේ නැහැ නේ. මේක සෞභාග්‍ය සම්පන්න අපි කවුරුත් සතුටින් ජීවත් වෙන කාලයක් නෙමෙයි මේක. මේක ක්‍රයිසිස් එකක්. මේ ක්‍රයිසිස් එකක් වෙලාවේදී අන්න මම කියන්නේ සමරිසි ප්‍රජාව කියන පැත්තට ફોකස් කරලා බැලුවොත් එහෙම අර මුළු මහා සමාජය තුළ කැකෑරීමෙන් තියෙන පීඩනය පවුල තුළ වෙන්න පුළුවන්. අධ්‍යාපන ආයතන තුළ වෙන්න පුළුවන්. කියන්නේ විශ්වවිද්‍යාල වාගේ තැන්වල හෝ පාසල් වාගේ තැන්වල ඊළඟට මේක රැකියා කරන තැන වෙන්න පුළුවන්. අවාසනාවකට මෙන්න මේ ප්‍රජාවන් හරහා මුදා හැරීමේ වැඩි ප්‍රවණතාවයක් මේ වාගේ පීඩාකාරී තත්ත්වයන් තුළ හැදෙනවා. ඉතින් ඒ අනුව ගත්තන් පස්සේ මම හිතනවා මේ ප්‍රජාවට වෙන බලපෑම වැඩි. දෙවෙනි කාරණේ වෙනදත් මම හිතන්නේ මේ පීඩාවන් තිබුණා අපි දන්නවා අපි කාලින් වැඩ කරනකොට මේ වගේ පීඩාවන් තිබුණා. සමලිසි ප්‍රජාවට නොයෙකුත් විදිහේ තාඩන පීඩන වලට සංක්‍රාන්ත ලිංගික ප්‍රජාවට සහ එච්චරක් විතරක් නෙමෙයි ලිංගික වෘත්තිය දෙන කාන්තාවන්ට මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් මේ හැමෝටම යම් ප්‍රමාණවල අඩු වැඩි වශයෙන් යම්කිසි සමාජයේ ගැටීම් තිබුණා. හැබැයි නමුත් ඒවා විසඳ ගන්න පුළුවන් කොපින් මෙකැනිසම් අපි හදලා තිබ්බා. ඒක තමයි අඩුම තරමේ අපි වෙනදා එකතු වෙලා හැන්දෑවක පොඩි කයියක් ගන්නකොට තමන්ගේ හිතේ තියෙන දුක තව කෙනෙකුට කියන්නේ. අපි කියන කවුන්සලින් කියලා මම හිතන්නේ සරල වශයෙන් ගන්නවා නම් තියෙන මගේ හිතේ තියෙන කැකෑරුම කවුරු හරි ඉස්සරහට වම අරන්න ඕන. ඒ වම අරන්න පුළුවන් පරිසර තිබුණා. ඉස්සර බන්දන අපි සේවය කරන කාලේ සමහරලාට ඒ අදාළ පුජ්‍යලෝ ඒ තරුණියෝ එනවා. ඇවිල්ලා කිසි දෙයකට නෙමෙයි ඇවිල්ලා කෝපි එකක් බීලා පැයක් හමාරක් කතා කරලා අඬලා ඊට පිටතට්ටුවක් දාලා මේක ලගියන් පස්සේ ආයෙත් එයාට අනුතර මාසයක් හමාරක් ජීවත් වෙන්න ඕන ඔක්සිජන් ප්‍රමාණය එකතුකින් හම්බ වෙනවා. හැබැයි මේ වාගේ සිටුේෂන් එකකදී වෙන්නේ දැන් අපි දුරස් වෙලා ඉන්නවා. අපි තවදුරටත් මිනිස්සු දැන් මුණ ගැහෙන්නේ එක්කෝ දුරකථනය හරහා එක්කෝ රූපවාහිනී තිරයක හෝ ලැප්ටොප් පරිගණක තිරයක කවදාවත් ඒක අර හිතට වදින්නේ නැහැ. මේක අතින් අල්ලලා කොහොමද මල්ලි කියලා කියන එක තරම් වදින්නේ. ඉතින් ඒතකොට ඊට අමතරව මේ පවතින සෞඛ්‍යමය තත්ත්වයන් යටතේ අපිට එකතු වෙන්න බැරි වෙනවා. එකට කතා කරන්න බැරි වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අවසාන වශයෙන් අර පීඩාකාරී තත්ත්වයන් තවදුරටත් වර්ධනය කරන්න ඒවට යම් කිසි විදිහක පීඩනයක් බලපෑමක් ඇති කරන්න වෙනවා. ඉතින් ඒතකොට මේ බලපෑමේ අතුරු ප්‍රතිඵලයක් විදිහට විශේෂයෙන් මම අයිතිකේ සම ඍෂි ප්‍රජාව වාගේ ඒ අපේ සහෝදර සහෝදරියෝ පීඩාවටපත් වීම වැඩි වෙනවා. ඊට අමතරව තව කාරණයක් තියෙනවා. අපි ගෙවල් වල ගන්නකො මේ වෙලාවේ තියෙන මාර ප්‍රෙෂර් එකක්. කියන්නේ ප්‍රෙෂර් එකක් කියන්නේ ගෑස් එක ගෙදර නැහැ. ලයිට් එක කපනවා. වෙනදා කර ස්වයං රැකියාව කරගන්න විදිහක් නැහැ. ඊළඟට මිනිස්සු අතේ සල්ලි ගැවසෙන්නේ නැහැ. ශ්‍රස්සාවල අවම ප්‍රමාණය තියාගෙන ඉතුරු සේවක ප්‍රමාණය එළියට දානවා. ඉතින් මේ වාගේ පීඩාකාරී තත්ත්වයක් පවුල තුළ තියෙනකොට ඒකෙත් ඍජු බලපෑම ඇති වෙන්නේ මෙන්න මේ කියන ඒ සමරිසි ප්‍රජාවේ ඒ වාගේ කෙනෙක් ඉන්නවා නම් කමක් නැහැ කියලා හිතියත් මොකද අවසාන වශයෙන් එයා කිරීමේ පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනවා. ඒකට අවසානවකට ඒ මානසික ව්‍යාධියන් විශේෂයෙන්ම මානසික අවපීඩනය වගේ ડિප්‍රෙෂන් කියලා අපි කියන ඒ වගේ දේවල් මිනිස්සුන්ට ඇති වෙනවා. ඒකේ අතුරු ප්‍රතිඵලය සමහර ලාට කේදජනක වෙන්න පුළුවන්. එතකොට ડોක්ටර් දැන් අපේ පවුලේ කෙනෙක් අපි දකිනවා දැන් සමරිසි පුද්ගලයෝ ලංකාවේ ජීවත් වෙනවා. සමරිසි කියලා තමන් අඳුර ගන්න පාසල් වේදිම දරුවෝ තමන් සමරිසි කියලා අඳුර ගන්න දරුවෝ ඉන්නවා. එතකොට දැන් මේ වගේ තමන්ගේ යාළුවෙක් හරි තමන්ගේ දුව පුතා හෝ තමන්ගේ නෑදෑ වෙන කෙනෙක් හරි තමන්ගේ ඕනම කෙනෙක් තමන්ගේ ඔෆිස් එකේ කෙනෙක් හරි ගේ හරි ලෙස්බියන් හරි ට්‍රාන්ස් හරි කියලා දැනගත්තොත් මොනවද කරන්න පුළුවන්? අමුතු දෙයක් නෑ අදී. පාලන කොට තියෙන්නේ ඒ මිනිස්සු ලොකු දේවල් ඉල්ලන්නේ නෑ. කවදාවත් අපි කියන්නේ ඒ සමාජ මම කියන්නේ ওই ප්‍රජාවත් එක්ක මම අවුරුදු 20ක් විතර වැඩ කරලා තියෙනවා. ඒගොල්ලෝ අලුත් දේවල් ඉල්ලන්නේ නැහැ. වෙන කාටවත් නොදෙන විශේෂ වරප්‍රසාද ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ එකම දේ. ඩිග්නිටි එක ගෞරවය.
ජීවත් වීමේ අයිතිය නිදහස. පළවෙනි කොට මතක තියාගන්න හැම එක්කනාම අපි වාගේ වෙයි කියලා හිතන්න එපා. මම අද මේ නිල් පාට ෂර්ට් එකක් අඳගෙන වෙලාවට ආදිලුත් නිල් පාට ෂර්ට් එකක් අඳගෙන ඉන්නවා. අපි දෙන්නට කියන්න බෑ තවත් කෙනෙක් කළු පාට ෂර්ට් එකක් අඳගෙන ඉන්නකොට මේ දෙක තමයි පාට ඇයි ඔයාට එහෙම වෙන්න බැරි කියලා. හරි සරලයි මම කියන කතාව. තව කෙනෙක් කැමති පොප් මියුසික් වලට අහන්න, තවත් කෙනෙක් කැමති ක්ලාසික් මියුසික් වලට අහන්න. අපිට කියන්න අයිතියක් නෑ ආදිල්. හරියටම හරියන්නේ පොප් මියුසික් තමයි. මොකද මම අහන්නේ පොප් මියුසික් නේද? ඒ හැමෝම ඒක අහන්න ඕන කියලා හිතන්න අයිතියක් නෑ. අතන හිට්ලර් අරන් ආවේ ඔය කතාව. හරි? හිට්ලර් අරන් ආවේ සුද්ධ ජර්මනු ජාතියක් හදනවා කියන සංකල්පය. ඕකම තමයි. අපේ හිට්ලර්වත් මේ කරන්නේ ඔය ටිකම තමයි. ඒගොල්ලෝ විශ්වාස කරනවා මගේ කැමැත්ත තියෙන කාන්තාවකට නම් ඇයි අනිත් එක්කනට බැරි. හරි? එතකොට ඒ විවිධත්වය ගැන අනන්‍යතාවයන් ගැන ඒගොල්ලෝන්ගේ තියෙන ගරු කිරීම සැලකීම බොහොම අඩුයි. ඒක පළවෙනිව තමයි මිනිස්සු දන්නේ. ඒක ගොඩක් වෙලාවට දුප්පත්වල ජීවත් වෙන මිනිස්සුන්ට සමාන වෙනවා කියනවා මේම. ඒක වෙන කාරණයක්. මොකද අපි දකින්නේ මේ දුප්පතියේ කොන් හතරේ ඉන්න කට්ටිය විතරයි. වෙනත් අදටම ලෑන්ඩ් ලොක් කන්ට්‍රි එක නම් ඒ පැත්තෙන් ඉන්න මිනිස්සුගේ කම්පියුටරෙන් එහා පැත්තේ ලෝකයක් තියෙනවා කියලා මිනිස්සුන්ට හැඟෙනවා. මේක ඉතින් ලෝකෙන් උතුම් රට උනන් පස්සේ අපි හිතන්නේ මේකේ තියෙන මුල් දැසගත්ත කතන්දර ටික ඔක්කොම හරියටම හරි කියලා. ඉතින් ඒකට අලුත් දේවල් ගැන යථාවත් වෙන්නේ නැහැ මිනිස්සු. අලුත් දේවල් ගැන කතා කරන්නේ නැහැ. ඊට වඩා ඊටත් එහා ගිහලා මම කියන්නේ හියුමැනිටි කියන එක. මනුස්සකම කියන එක ගැන මිනිස්සු තැකීමක් නැහැ. මේ මනුස්සකම ගැන කෙනෙක් තැකීමක් තියෙනවා නම් මම හුස්ම ගන්න විදිහටම අනික එකන හුස්ම ගන්න බව ඇත්ත. නමුත් මං හිතන විදිහට මෙයා හිතන්න ඕනේ කියන හැඟීමක් මිනිස්සුන්ට තියෙන්න ඕනේ. මේක අපි මං හිතන්නේ මේ ජාතිකත්වයේ කියන සංකල්පය ගත්තත් ජාතිකත්වය සහ අපි ශ්‍රී ලාංකිකයන් වීම කියන එක හෝ අපි ගෝලීය පුරවැසියන් වීම කියන කතන්දරයට එහා ගිය කුඩා කණ්ඩායම් හොදාගෙන දෙනවා. ඒ වගේම තමයි අපි කල්පනා කරනවා මගේ අනන්‍යතාවය මගේ නැමියාව තියෙන එක පැත්තකට නම් හැමෝම අන්නේ නැමියාවේ ඉන්න ඕන කියලා. ඉතින් එතකොට මං කියන්නේ පළවෙනි දේ තියෙන්නේ මෙන්න මේ ගෞරවයේ පවුල තුල හදන්න. මෙන්න මේ ගෞරවයේ සේවා ස්ථානය තුල හදන්න. මෙන්න මේ ගෞරවයේ පාසල තුල හදන්න. එතකොට ඒ ගෞරවය තුල මම හිතන මිනිස්සු ගොඩක් රිලැක්ස් වෙනවා කියලා. එතකොට මම හිතන්නේ අපිට මේ තියෙන බොහෝ ප්‍රශ්න මොහොත ගැටලුකාරී තත්ත්වයන් අවම කරගන්න ඒක උදව්වක් වෙනවා. විශේෂයෙන්ම මානසික වශයෙන් කෙනෙක් පැටලලා ඉන්නකොට එයා ළඟට ගිහිල්ලා උරයිස තට්ටුවක් දාලා මල්ලි ගණන් ගන්න පොබ හරි කියන තර කතා කරනවා. මොකද මම එහෙම කියන්නේ නිකන් නෙමෙයි that's okay කියලා කියන්නේ. හරිද? මොකද හේතුව මේ වගේ සමාජයක ඉන්නකොට මිනිස්සු 1000ක් කියලා තමුසේ වැරදි කරන්නේ වැඩක් නැති වැඩක් කියලා කියනකොට මිනිස්සු වැටෙනවා. විශේෂයෙන් මෙතන මම දෙමාපියන්ට චූටි පණිවිඩයක් කියනවා. කෙනෙකුගේ ලිංගික අනන්‍යතාවය කියන්නේ වෙනම දෙයක්. එයාගේ ඉගෙන ගැනීමේ හැකියාව, රැකියාවක් කිරීමේ හැකියාව, මුදල් උත්පාදන හැකියාව, එමෙතන වෙනත් ශාස්ත්‍රවල දේශපාලන හෝ සංස්කෘතික වෙනත් කටයුතු වල නියැලීමේ හැකියාව කියන එක වෙනස් කරනවා. ඒ නිසා මම හිතනවා ඕගොල්ලෝගේ දරුවගේ තියෙන ලිංගික අනන්‍යතාවය යට තියාගන්න දෙන්න. හැබැයි ඊටු කුසලතා වර්ධනය කරලා මේ සමාජයට යහපත් පුරවැසියෙක් විදිහට අරන් ඉන්න බලන්න. ඉතින් අපි ඇයි මම මේකටම තව පොඩ්ඩක් ඈඳන්නම්. ඇයි අපි බය වෙන්නේ? බය වෙන්නේ මං අවුලද නැහැ. අපිට නම් කමක් නැහැ. අපි ඉතින් අපේ ළමයා හින්දා කොහොම හරි අල්ලගෙන ඉඳී. අහලා පහල මිනිස්සු මොනවා කියයිද දන්නේ නැණි අප්පා කියලා හිතපත් තමයි මිනිස්සු. ඒතර අපි අපේ දරුවව ජජ් කරන්නේ අහලා පහල මිනිස්සුන්ගේ තියෙන දෘෂ්ටියෙන්ද. ඒ අහලා පහල මිනිස්සුන්ට මගේ දරුවව කොන් කරන්න පැත්තකට තියන්න දෙනවද? මම හිතනවා ඒක නැවතවත් අපි ආයෙ හිතලා බලන්න. මේක වෛද්‍ය විද්‍යාත්මක කියලා තියෙනවා මේක ලෙඩක් නෙමෙයි කියලා. මගේ නිල් පාට කැමති වීම සහ තවත් පුජ්‍යලිග්ගේ ෂර්ට් එකේ කළු පාටට කැමති වීම මේකට ළඟින් තියලා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට. ඒතකොට මම මේ නිල් පාටට කැමති වුණායි කියලා මගේ නිල් පාට උසස් අනික එක්කනයි කළු පාට පහත් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ ලිංගික අනන්‍යතාවය කියන එකත් අන්න ඒ වගේ දෙයක්. ඒක ඒ පුජ්‍යලයට සුවිශේෂී ලක්ෂණයක්. ඒ සුවිශේෂී ලක්ෂණය කියන එක එයා උපතින් අරන් ආපු එකක්. ඒක ඒ ලයිෆ් එක එන්ජොයි කරන්න යට අයිතියක් තියෙනවා. ඉතින් මම හිතන මූලික තැන ඉඳලා එතන ඉඳලා වැඩේ පටන් ගත්තොත් මෙන්න මේ කියන தත්වෙට උත්තරයක් තියෙනවා. හැබැයි මතක තියාගන්න අපි ඔක්කොම කරලා මිනිස්සුම පොන් කරලා මිනිස්සු පාගලා
මිනිස්සුගේ සමාජයට ඒගොල්ලන්ට ඉන්න බැරි කරලා අන්තිම සියදිවි හානි කරගත්තන් පස්සේ අඬන්න ලෑස්ති වෙනවා. මතන ඒක තමයි කරන්න පුළුවන් human dignity එකට කරන්න පුළුවන් ලොකුම disgrace එක. ඒ ගෞරවයට කරන්න පුළුවන් අවනම්බුව තමයි මම හිතන්නේ එහෙම අඬන එක. ඒ නොඅඬන්න අපි ඒගොල්ලන් ශක්තියක් වෙන්නේ. ඒතකොට මේ මුළු මහත් සමාජයකට ඒකේ යම් කිසි විදිහක අයිතියක් තියෙනවා. ගුරුවරු පාසල තුල මට හම්බෙලා තියෙන වැඩිම සමරිස ප්‍රජාවේ පුජ්‍යලයෝ පළමුවෙන්ම කොන් වෙන ඉස්කෝලේ. අයියෝ වෙලා මේ ඔහම ඉන්නේ. යන්නකො පිළිම ළමෙක් වාගේ. එහෙම කිව්වහම එක්කෝ ගෑනු ළමයි ඔහම කරන්නේ නැහැ. ගෑනු ළමයි ඉන්නවනේ මෙහෙමනේ. ඔය ළමයි මොකද මේ කොල්ලෙක් වාගේ ඉන්නේ. එතන ඉඳලා පටන් ගන්න කතන්දරේ. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් හැදෙන වැල්වටාරම් ඊළඟට අර කැලෑපත්තර මේ දේවල් ඔක්කොමත් එක්කලා අවසානට ගත්තොත් එහෙම ඒක ඉවර වෙන්නේ ඊළඟගේ අධ්‍යාපනයේ කඩා කප්පල්ලා සමානලාට සදාකාලික මානසික රෝගී කරලා. ඒ නිසා මම හිතන්නේ මේක බරපතල තත්ත්වයක්. අපි මේකට වඩා සීරියස් මේක ගැන හිතන්න ඕන කියලා මම හිතනවා. ඔව් හොඳ කතා බහක් සමාජයට ඉතාම හොඳ පණිවිඩයක් ඒකෙන් ලැබෙනවා. මම තව පොඩි දෙයක් දැනගන්න කැමතියි ડોක්ටර්. දැන් අපි සමාජයේ අපි හැමෝටම ආදරේ කියන දේ ගොඩක් වැදගත්. හැමෝම ආදරය කරනවා. ඒක මිනිසුන්ගේ අවශ්‍යතාවයක්. එතකොට දැන් මේ කාලේ හැටියට මේ තරුණ ප්‍රජාව ආදරය කරනවා, මේ ආදරය හේතුවක් කරගන්නවා තමන්ගේ ජීවිතේ නැති කරගන්න. අපිට ඒකට මොකද්ද කියන්න පුළුවන්? මේ ආදරේ නිර්වචනය කරන විදිහ හරිද? ડોක්ටර් කොහොමද අර ආදරේ කියන දේ නිර්වචනය කරන්නේ? අවුරුදු 53ක් වෙලා මම තවමත් ආදරේ කරනවා. ඒතර ඕගොල්ලෝ ආදරේ හොයනවා කියන කතාව ගැන කිසිම පුදුමයක් නැහැ. ආදරය කියන්නේ කිසිම ප්‍රතිලාභයක් නොලබාගෙන තව කෙනෙක්ගේ දියුණුව ප්‍රාර්ථනා කිරීම කියන එකයි මම හිතන්නේ. ආදරෙන් අයිති කර ගැනීම ආදරයට ආපු ගමන් ලෝක විනාශයක් වෙනවා. එතන ඒ අයිති කර ගැනීම කියන කතාව ආදරයට ඇවිල්ලා ගොඩනගන්නා වූ ව්‍යසනය ඊට පස්සේ මේක ඊළඟ ලෙවල් එකකට වැඩි අරන් යනවා. දැන් මම හිතන්නේ මූලික වශයෙන් ආදරයක් කරන්න ගියන් පස්සේ සියදී හානි කරගෙන මට ජීවිතේ එපා වෙනවා කියන තැනට එන්නේ මොකද්ද? මට මේ අයිති කර ගැනීමට බැරි වීමේ තියෙන මොකද්ද කතන්දරයක් නෙවෙයි මේක ඇතුලේ ඉන්නේ. ඉතින් ඇත්තටම මේක ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ රිලේෂන්ෂිප් එඩියුකේෂන් කියලා වෙනම ස්ට්‍රීම් එකක් වෙනම විෂයක් තියෙනවා ගොඩක් බාහිර බටහිර රටවල. ඒකෙදි කියන්නේ කොහොමද රිලේෂන්ෂිප් එකක් හදාගන්නේ? රිලේෂන්ෂිප් එකක් ඇතුලේ තියෙන්න ඕන කාරණා මොනවද කියලා. ඒගොල්ලෝ කාරණා තුනක් ගැන කතා කරනවා. මම හිතලා අපි හැම වෙලාවෙම එක කාරණයක් ගැන විතර මේ කාරණා තුනෙන් එළියට එන්නේ. මනෝවිද්‍යාවේදී කියනවා රිලේෂන්ෂිප් එක සම්බන්ධතාවයේදී කාරණා තුනක් අවශ්‍යයි. පළවෙනි තමයි පැෂන් එක. පැෂන් එක කියන්නේ මම දැකව ගන්න මගේ හිත යන එක. අපිට එහෙම වෙනවන්නේ නේද මේ අවුරුදු 53ක් කළා මට සමාජලාට පාර යනකොට ලස්සන ගෑනු ළමයි මේ පාර යනකොට මත් හැරිලා බලනවා ඒ පැෂන් එක කියන්නේ ඒක. මම හිතන්නේ කිසිම වැරද්දක් ඇති කියලා. අනිවාර්යයෙන්. හරිද? පැෂන් එක. ඉතින් ඒක මගේ පළමු දැකීම. පළමු දැකීමත් එක්ක කියනවා ආයෙත් දකින්න ආසාවක්. ඒක සාමාන්‍ය දේවල් නේ. හරි. ඒතකොට පැෂන් එක තියෙනවා රිලේෂන්ෂිප් එකක. දෙවෙනි එක තමයි ඉන්ටිමසි එක. අපි පැෂන් එක තිබිලා කොහොම හරි කතා කරලා ටිකක් දවස් යනකොට මට දැනෙනවා මෙයා මට සමීපයි කියලා. ඒතකොට මෙයා මගේ සමීපයි. ඒතකොට මට මෙයාත් එක්ක දේවල් ෂෙයා කරගන්න පුළුවන් ජීවිතේ. අන්න දැන් ඒතකොට සාමාන්‍ය තරමකට මේක එස්ටැබ්ලිෂ් වෙලා තියෙනවා. ඒතකොට මට ආසාවක් ඇති වුණා. ආසාවෙන් විතරක් ගියා නෙමෙයි. මම යට පොඩ්ඩක් කතා බහ කරලා බැලුවා, ආශ්‍රය කරලා බැලුවා. මට දැන් මගේ දේවල් එයාත් එක්ක ෂෙයා කරගන්න මට කම්ෆර්ටබල් ගතියක් දැනෙනවා. එයාට කම්ෆර්ටබල් ගතියක් දැනෙනවා. එයාගේ දේවල් මගේ ජීවිතෙත් එක්ක ෂෙයා කරගන්න. දෙකයි. passion intimacy. තුන්වෙනි එක තමයි commitment කියන්නේ. හැබැයි passion එකනු intimacy එකනු විතරක් වැඩි දුවන්නේ නැහැ. ඒක තියෙන්න නම් කැපවීමක් තියෙන්න ඕන රිලේෂන්ෂිප් එක ගැන. චුට්ටක් තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් පරක් වෙලා එනකොට මූණ දෙක වෙනවා නම් අන්න කමිට්මන්ට් එකක් නැහැ. අයිය අපිට තව ටිකක් වෙලා හිතගෙන යාගෙන බලන් ඉන්න බැරි කමක් තියෙනවා. නේද? කවදා හරි දවසක බිසි වෙලාව කෝල් එකක් දෙන්න යාට මිස් වුණොත් පහුවෙන්දර රන් වෙනවා නම් එතන ඇවිල්ලා තියෙන අර පැෂන් එකයි ඉන්ටිමසි එකට වඩා කමිට්මන්ට් එකක් නැහැ අපිලා. ඒ නිසා මම හිතන කමිට්මන්ට් කියන එක කැපවීම කියන එක ඒ රිලේෂන්ෂිප් එක අරන් යන්න මම එනි කොස්ට් මොනවා කරත් මම මේ රිලේෂන්ෂිප් එක වෙනුවෙන් ඉන්නවා කියන එක තමයි මම හිතන්නේ කමිට්මන්ට් එක. එතකොට ඔන්න ඔය ත්‍රිකෝණේ පාද තුනම ආවොත් තමයි රිලේෂන්ෂිප් එක දුවන්නේ.
ඒ නිසා කරුණාකරලා ඕගොල්ලන්ගේ තියෙන රිලේෂන්ෂිප් අය මම මේ කිව්ව කාරණා තුලින් ඉවැලුවේට් කරලා බලන්න. හරි. මම මේ මනුස්සයාට කැමතිද? ඔව් මම කැමතියි. ඒක ගැන තර්කයක් නැහැ. අකමැති මේ කටියත් එක්ක අපි රිලේෂන්ෂිප් හදාගන්නේ නැහැ. හරි. ඒතකොට මෙයාත් එක්ක මට මගේ ජීවිතේ දේවල් ෂෙයා කරගන්න පුළුවන්. මට අහුම්කම් දෙනවා එයා. එයාට මාව තේරෙනවා. මට එයාව තේරෙනවා. හැබැයි දෙන්නර දෙන තේරෙන්නේ නැත්නම් කරුණාකරලා ඒක කලින්ම නතර කරගන්න. තුන්වෙනි එක හරි. අපි දෙන්නට මම කැමතියි මට එයා හොඳට තේරෙනවා. මම මේකට ඒ කමිට්මන්ට් එක දෙන්න කැමතිද? නේද? උදේ පාන්දර කිලෝමීටර් 100ක් දුර ගෙවාගෙන ගිහිල්ලා එයා බලලා දවසක් නාස්ති කරන්න මට වෙලා තියෙනවද? මම ඒක කැමැත්තෙන්ද කරන්නේ නැද්ද? කමිට්මන්ට් එක එතන ඉන්නේ. එයා හදිස්සිය ලෙඩක් දුකක් වුණොත් මට එයා ගාව ඉන්න පුළුවන්ද? කමිට්මන්ට් එක තියෙන ඉතින්. ඒකවල ඔන්න ඔය තුනම එකට එකතු කරලා ඕනේ රිලේෂන්ෂිප් එක. මම කියන්නේ ඒක සමරිස ප්‍රජාව හෝ වේවා එහෙම නැත්නම් වෙන හෙටරොසෙක්ෂුවල් කමියුනිටි එක හෝ වේවා ඕන තැනකට රිලේෂන්ෂිප් එක බේසිස් එකයි. ඉතින් පළවෙනි කොට තියෙන්නේ රිලේෂන්ෂිප් වල දැන් රිලේෂන්ෂිප් এডুকেෂන් එකේ ඉන්නේ එකක් ඔය ටික කියලා දෙනවා. දෙවෙනි එක හරි මට දැන් ගැලපෙන්නේ නැති රිලේෂන්ෂිප් එකක් තියෙනවා. මම කොහොමද මේකෙන් සෙපරේට් වෙන්නේ? ඔක කවුරුත් ඉවන්නන්නේ නැහැ. අපි රිලේෂන්ෂිප් ඉගෙන ගන්න ආදිල් මේ හින්දි චිත්‍රපටි බලන්නේ. අර කාජල් ශාරුක් ඛාන් පස්සෙන් ගිහිල්ලා ඇවිල්ලා ඒ ආදර කතාව තුළ තමයි රිලේෂන්ෂිප් එක කියන අර්ථ දක්වන්නේ. හැබැයි ජීවිතේ නෙමෙයි. එතකොට අපිට අකමැති රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් කොහොමද මේක හිමින් අපිට වෙනදා අර තිබිච්ච සුහද බව තියාගෙන ටික දුරස් වෙන්නේ කොහොමද? ඒක දෙන්නටම හර්ට් නොවෙන්නේ කොහොමද? එහෙම දුරස් වෙලා අවුරුදු 10කට හරි අවුරුදු 3ක 4කට පස්සේ උදව්වක් ඉල්ලුවොත් හිතේ කහටක් නැතුව අපි යාට උදව් කරන්නේ කොහොමද? එයාගේ දුකක් කරදරයක් කිව්වොත් කොහොමද අපි කිසි අපුලක් නැතුව ඒක අහගෙන ඉන්නේ? ඒ වගේ සුන්දර විදියට එහෙම රිලේෂන්ෂිප් එකක් කොහොමද ඉවර කරගන්නේ? පටන් ගැනීම කොච්චර සුන්දර වුණත් ඉවර කරගන්න එක හරිම අසුන්දර විදියට වෙන්නේ. Taman දුන්න දේවල් කියලා, කරපු දේවල් කියලා, වීඩියෝ ලීක් කරලා බොරුද මං කියන්නේ? ඊට පස්සේ කරපු කැපවීම ගැන හූමිටි තියලා එක එකනාට කියලා හතර වටේ කියලා තමයි වැඩි ඉවර වෙන්නේ. එහෙම යන්නේ නැහැ. ඒක තමයි මගේ රිලේෂන්ෂිප් එඩියුකේෂන් ළමින්ගේ වැරද්දක් නෙමෙයි ඒක. අපි කියලා දීලා තියෙනවා අපේ ළමින්ට කොහොමද රිලේෂන්ෂිප් එක පටන් ගන්න? ඔයාට ඕන පාර්ට්නර් කොහොමද හොයාගන්නේ? හදිසියක් කරවිලා ඔයාට හම්බෙන්නේ නොගැලපෙන පාර්ට්නර් නම් අපි කොහොමද ඒක හිමින්සුරේ මේක රිදෙන්නේ නැති වෙන්න මේ බැඳීම කඩාගන්නේ? ඔය අපි පාරවත් කතා කරලා. ඒතකොට ළමින්ට මේක පාර වරදින්න පුළුවන්. නමුත් මේක අහන් ඉන්න කට්ටිය හරි මතක තියාගන්න රිලේෂන්ෂිප් එක පටන් ගන්නවා වගේම සුන්දර විදිහට ඉවර කරන්න. රිලේෂන්ෂිප් එකක් මගක් ගිහලා ඔයාට ජීවිත කාලේ යන්න පුළුවන් වෙච්ච හම්බෙච්ච හොඳම යාළුවා මිස් කරගන්න එපා. හරිද? ඒ යාළුවා ඕගොල්ලන්ට හරිම වැදගත්. භාගයට එයා තමයි ඔයාගේ මොනවා හරි ජීවිතේ අමාරු වෙලාවක ළඟින් ඉන්න එක්කන. රිලේෂන්ෂිප් එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි අපි කල්පනා කරන්න කොහොමද මේ වැඩේ මේ රිලේෂන්ෂිප් එක ඉවර කරගන්නේ රිදෙන්නේ නැතුව. අර අපි පවත්වාගත්ත හොඳ හිතවත්කම මිත්‍රකම තියාගෙන කොහොමද මේ වැඩ ඉවර කරගන්න කියන එක ගැන වෙනම ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා ඒක එක පැත්තක්. අනිත් පැත්ත මම සාමාන්‍ය සමාජයට මම කියන්නේ එකක්. සමරිසි ප්‍රජාවේ රිලේෂන්ෂිප් එක ගැන ඕගොල්ලෝ මැජික් ඇති. මැජික් එක වෙන්නේ කොහොමද මැජික් එක එන්නේ? අනේ ඇත්තට අපි නම් මෙහෙම කරනවා ඒගොල්ලෝ කොහොම ජීවත් වෙනවද දන්නේ අනේ මන් දන්නේ කෙල්ලෝ දෙන්නේ ජීවත් වෙනවා මන් දන්න මට නම් කිසි අතල් එකක් නැහැ. මේ අනේ ඔය කොල්ලෝ දෙනෙක් කොහොම ඉන්නවද දන්නේ අනේ ඒක නම් මට නම් කිසි ජොලියක් නැහැ. ඉතින් ජොලියක් නැත්තම් ඉන්න එපා. හොඳම වැඩි ඒක අපි කවුරුත් ඔයාලට බල කරන්නේ නැහැ නේ ඉන්න කියලා. හරිද? අනික මේක සෙක්ෂුවල් කොනොටේෂන් එකේ මේ රිලේෂන්ෂිප් එක දිහා බලන්න එපා. එහෙනම් බඳපු අපිට වෙන වැඩක් කරගන්න ඉන්න වෙලාවක් නැහැ. නිතරම සෙක්ස් කර තමයි ඉන්න වෙන්නේ. සෙක්ස් කියන්නේ සම්පූර්ණ සමස්ත රිලේෂන්ෂිප් එකේ මේව ලොකු රවමන්නගේ චූටි විජ් එකක්. ඉතින් අපිට පුරුදු වෙලා තියෙන්නේ ඕනෑම සම්බන්ධතාවයක් සෙක්ෂුවල් කොනොටේෂන් එකකින්. ලිංගිකත්වයේ කෝණයෙන් ඒකක් දිහා බලන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒකට හේතුව අපි ලිංගික අධ්‍යාපනය නැති නිසා මම හිතනවා මේ ලිංගික වශයෙන් මිනිස්සුගේ තියෙන ලිංගික කුහකකම කියන එක සෙක්ෂුවල් ජෙලසි කියන එකත් එක්කන කතන්දරයක් වෙන්න පුළුවන්. නමුත් මේ කරුණාකර මේ සාමාන්‍ය සම්බන්ධතාවයක බලන්න තියෙන අනික් ලක්ෂණ ආදරය විශ්වාසය බැඳීම නේද අනික් එක්කනා ගැන හිතන එක කැරින් කියන එක මේ ඔක්කොම සංකල්පයක් තමයි සම්බන්ධකමක් කියන්නේ. එතකොට අපේ ඒ සම්බන්ධතාවයේ මොන හැඩයක් හරි වේවා අපි කරුණාකර බලන්න මෙන්න මේ කියන පුළුල් කෝණේ. එතකොට අපි කවදාවත්
සමරිසි හෝවා වෙන සම්බන්ධතාව සමරිසි හෝ වේවා එසේ නොවන දෙයක් හෝ වේවා ඒ වගේ සම්බන්ධතාවයක් දිහා අර හැම වෙලාවකම නිකන් වැරදි හොන ඕනෙකින් බලන එකක් නෑ. ඒතකොට අපිට හිතේ ඒ සම්බන්ධතාවයේ හැඩේ මොක වුණත් ඒ මිනිස්සු ඒකේ ඒගොල්ලෝගේ අයිතියක් ඒගොල්ලෝගේ මනුස්සත්වයේ නාමයෙන් මනුෂ්‍යත්වයේ තියෙන ගෞරවයෙන් අපි සලකන්න ඕන කියන හැඟීමක් සමාජගත වෙන්න පටන් ගන්නවා. හැබැයි මේක කරුණා කරලා අපේ ගෙදර ඇතුලින් පටන් ගන්න ඕනේ. අපේ සමාජයෙන් පටන් ගන්න. තමන්ගේ හිතවත් කට්ටියකින් මේක පටන් ගන්න. ඒතකොට මම හිතනවා මේ විදිහේ අනවශ්‍ය මරණ අනවශ්‍ය මානසික ව්‍යාකූලතා ડિප්‍රෙෂන් හොයවා ඒ අදාළ දේවල් ගොඩක් වෙලාට වළක්වා ගන්නත් පුළුවන් වෙයි. ඊට අමතරව මිනිසුන්ට ආදරය කරන සමාජයට කරුණාව දක්වන කොටසක් දෙගොල්ලොන්ගෙම මම කියන සමරිස ප්‍රජාවෙන් හෝ වේවා එසේ නොවන පුජ්‍යලෙන් හෝ වේවා අපිට හදා ගන්න පුළුවන් වෙයි. අනික තමයි සාමාන්‍ය සම්බන්ධතාවයකදී එයාගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක මොකද්ද කියලා ගණන් ගන්න එපා. එයාගේ තියෙන ගුණධර්ම දිහා බලන්න. මේ මනුස්සයා මිනිස්සෙක්ද කියලා බලන්න. ඒවට වටිනාකමක් දුන්නා මම හිතනවා අපිට යම්තරා මට්ටමකට හරි වේවා මෙන්න මේ කියන අපි කියන මේ සම්බන්ධතාවයේ තියෙන සැබෑ ස්වરૂපය එළියට දාගන්න පුළුවන් වෙයි. හරි. ડોක්ටර්ට අවසාන වශයෙන් දෙන්න තියෙන පණිවිඩය මොකද්ද සමාජයට? අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි ඔක්කොම මිනිස්සු. මේ අපි ජීවත් වෙන ඔක්කොම මිනිස්සු. ඒ මිනිස්සුන්ට নানা ප්‍රකාර වේශ දීලා තියෙනවා. වේශයන් දීලා තියෙනවා. කෙනෙක් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, තවත් කෙනෙක් කාර්මිකයෙක් වෙන්න පුළුවන්, තවත් කෙනෙක් ඒ විදිහේ රැකියාවක් අතින් මිනිස්සු වෙනස් කරලා තියෙනවා. ඒ වගේම තමයි අමතක කරන්න බෑ ලිංගික අනන්‍යතාවය ඇතුළේ මිනිස්සුන්ට වෙනස් හැඩයක් දීලා තියෙනවා. හැබැයි ඒ මොන හැඩේ තියෙන මිනිහෙක් වුණත්, මොන රස්සාවක් කරන මිනිහෙක් වුණත්, මොන සමාජයේ තලයක ඉන්න මිනිහෙක් වුණත් අවසාන වශයෙන් ඒ මිනිස්සයා දිහා මිනිස්සෙක් විදිහට බලන්න අපි පුරුදු වෙමු. එතකොට මම හිතනවා මේ සමාජයේ තියෙන සියලුම මේ විශේෂයෙන් මේකට අදාළ දේවල් විතර නෙමෙයි. මේ තියෙන සියලුම ආතතින් වලට ඒක හොඳ උත්තරයක්, හොඳ ප්‍රවේශයක් වෙයි. බොහොම ස්තුතියි ડોක්ටර්. ඉතින් අදත් ඔබ එකතු වුණේ Human Stories with ආදිල් සුරාජ්ක වැදගත් කතා බහක් එක්ක සමාජයේ මේ දවස්වල කතා කළ යුතුම මාතෘකාවක් එක්ක. ඉතින් නැවතත් ස්තුතියි ડોක්ටර් දයානන්ද රණතුංග අපිත් එක්ක සම්බන්ධ වුණාට මේ වගේ වැදගත් පණිවිඩයක් ලබා දෙන්න. ඉස්සරහටත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. ආයුබෝවන් ડોක්ටර්.